මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසුරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානීය සිදු කිරීම සඳහා ලුතිනල් ජෙනරාල් නලින් අංගම්මන රණිරුවාගේ ආදරණීය බිරිඳවන කොළඹට පදිංචි කාන්ති අංගම්මන මහත්මිය ඇතුළු දූ දරුවන් වන රජිත් ලහිරු එමා සහ ගැමුණු ඇතුළු මුණුබුරු මිනිබිරියන් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය මීට පුරා වසර 26කට පෙර රට ජාතිය වෙනින් දීපිදු රණවීර ලුතිනල් ජෙනරාල් නලින් අංගම්මන මහතාට දෙමාපියන් වන එම්.බී. අංගම්මන, සීලා කුමාරිහාමි අංගම්මන, W. පලිපාන ධර්මාවතී කුමාරිහාමි පලිපාන, දොස්තර ලකී දිසානායක, සින්තියා දිසානායක ඇතුළු සියලු ඥාතීන්ටත් රටදෑ වෙනුවෙන් දීපිදු සියලුම රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණාභෝධය පිණිසම හේතු වේවා. එම ධර්ම දානමය කුසල බලයෙන් දැනට වසංගත රෝගයෙන් පීඩා විඳින සියලු ලක්වැසි ලුවැසි ජනතාව නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්ම දානයෙන් ජනිත වන්නා වූ සියලු කුසල් අනුමෝදන් වී සියලු දෙනාම සසර දුක් කෙලවර කොට නිවනින් නිවෙත්වා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉදානන්ද භික්ඛුනෝ චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාපමනාපං සෝ එවං පජානාති උප්පන්නං කෝමේ ඉදං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපමනාපං තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සන්තං ඒතං පනීදං යදිදං උපෙක්ඛාතීති. ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළ මෙම ධර්මානුශාසනාව දේශනා කරවා ගැනීම සඳහා අනුග්‍රහ දායකත්වය දරන්නා වූ සදහැබර පින්නතුන් ප්‍රමුඛ ධර්මස්වනාබිලාසී පින්නතුනි. ඔවුන්ගේ පුණ්‍යානුමෝදනාවේ මාතෘකාව ජනප්‍රිය මාතෘකාවක් පටිච්ච සමුප්පාදය පිළිබඳ ධර්ම දේශනයක්. මෑතදී මා මේ පිළිබඳ ධර්ම දේශනා කීපයක් කරලත් තියෙනවා. එහෙත් ඒ දේශනා කළ පැති වෙනුවට තවත් පැත්තක් අරගෙන මේ කතාව කතා කරන්න කල්පනා කරලා මම මේ මාතෘකාවම ගන්න තිරණය කළා. මේ සඳහා මම අද මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තියෙනා වූ සලආයතන වර්ගයේ තියෙනා වූ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේහි කොටසක් තමයි ඔබට ඒ කියුවේ. මෙතෙන්ට එන්න මත්තෙන් මම යම් කරුණු ටිකක් ඔබට ඔබේ දැනගැනීම සඳහා කියන්න කැමතියි. සමහර විට මා වගේම ඔබත් මේ පාසල් හෝ දහම් පාසල් අධ්‍යාපනය තුළ පිරිවෙන් අධ්‍යාපනය තුළ කොයිහයි දෙකකින් එකක මේ බුදු සමයේ ගැඹුරු ඉගැන්වීම් කියන එක යටතේ ත්‍රිලක්ෂණය චතුස්සත්‍ය පටිච්චසමුප්පාදය වගේ දේවල් අහලා පාඩම් කරගෙන තියෙන්න පුළුවන්. මටත් ඒ පාඩම තිබුණා. අනතුරුව මේ පටිච්චසමුප්පාදයේ පොතේ තියෙන ආකාරයේ අංග 12 පාඩම් කරගෙන කියුවට මොනම විදිහකින්වත් ගලප ගන්න තේරෙන්නේ නෑ මට. මට තිබිච්ච ලොකුම ගැටලුව ඒක. මන්දයත් මේකේ අතීත වර්තමාන අනාගත කියන බෙදලා තියෙන්නේ අතීත ඉස්සර ජීවිතයට වර්තමානයේ මේ ජීවිතය අනාගතයේ මතු ජීවිතයට. මේක තුළ සිදුවී තිබෙන හානිය සමාජය දන්නේ නැහැ. මේක තුළ තිබෙනවා නේද ආත්ම තුනක් එකට බන්ධවලා. ඉස්සර ජීවිතයේ තියෙන්නත් ඕන. එතකොට ආත්මයක් නැහැ කිව්වට ආත්ම තුනක සම්බන්ධයි මේක මේ විදිහට. ඔය අතර තමයි 1980 81 කාලේ මට ගාතාවක් පාඩම් වෙන්නේ. අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකං. මේක තමයි අර අතීත හේතු වශයෙන් ඉස්සර ජීවිතයටයි මේ ජීවිතයටයි අනාගතයටයි ලෑස්ති කරලා තියෙන්නේ. නමුත් මේ පිළිබඳව මගේ විමර්ශනය අතහැරෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් පාලි ඉගෙන ගන්නකොට සූත්‍ර කියවනකොට වචන වල අර්ථ තේරෙනකොට ඒ ඊට වඩා ගැඹුරු දේවල් පිළිබඳ අපට මේ යම් යම් දේවල් වැටහෙනවා.
එයනුව තමයි ලෝකයා ඇතැම්මිට ප්‍රතික්ෂේප කරන සමහර අය ගෞරවයෙන් පිළිගන්න අන්තෝජටා බහිජටා කියන ගාථාවට සැපු අර්ථකථනයක් වශයෙන් සලකලාන බුද්ධඝෝෂ හිමියන්ගේ විසුද්ධි මග්ග කියන පොත හමු වෙන්නේ. මේකේ තමයි අර අතීත හේතු පංච ඉදානි ඵල පංචකම් ගාථාව තියෙන්නේ. දැන් මේ මම කරුණු එකතු කරන හැටි. ඊළඟට මට ඔය සක්කාය සූත්‍රයේ දුක්ඛ සූත්‍රය වැනි කාරණා කතා කරනකොට දකින්නකොට ඒ හැම එකක් තුළම තථාගතයන් වහන්සේ පෙන්වලා තිබෙන ජීවිත තුනක් නෙවෙයි. ඇස තුල, කන තුල, නාසය තුල. දුක්ඛ ප්‍රතිපදාවයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. සක්කාය ප්‍රතිපදාවයි සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි පෙන්වලා තිබෙන්නේ ඇස තුල, කන තුල, නාසය තුල. සූත්‍ර 100 ගණනක එක තියෙනවා. ඒවත් එක්ක සංසන්දනය කිරීමේදී තමයි ඔය බුදුන් වහන්සේ වදාළ බුහත කියන නැත්තම් පංච උපාදානස්කන්ධය කියන වචනේ හට ගැනීම පිළිබඳව කරුණු අපිට අවබෝධ වෙන්නේ. ලෝකයා පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ කායති කීවට ඒ වගේම මෙතෙදි කරුණු පැහැදිලි කරන අය පංචස්කන්ධේ රූප ශරීරය කීවට තව එහාට යනකොට කාම රූප අරූප වාත්‍රයක් සත්වෙින්ට තිබෙනවා. මේ හැම තැනදීම ඔවුන් සක්කාය සහිතයිවත් පංච උපාදානස්කන්ධය සහිතයි කියන ඉගැන්වීම් ත්‍රිපිටකයෙන් හමු වෙනවා. එතකොට යෝචේ වස්ස සතජ්ජීවේ අපස්සංගුදයව්‍යං කියන ගාථාවෙන් හමු වෙනවා මේ ස්කන්ධ පංචකයේ උපදීම මැරීම නොදැන අවුරුදු 100ක් ජීවත් වෙනක් කඩක් නැහැ, දැනගෙන එක දවසක් ජීවත් වුණත් ශ්‍රේෂ්ඨයි කියලා. ඒ වගේම හමු වෙනවා ස්කන්ධයන් උපදිත්ම දිරත්ම මැරෙන ශනියක් ශනියක් පාසා ඔබද උපදින්නෙහි දිරන්නෙහි මැරෙන්නෙහි කියන මේ කියවනක්. අද අපි ජීවත් වෙන මෞකසෙන් බිහි ජීවිතාවසානයේ මරණය වෙනුවට ශනියක් ශනියක් පාසා ඉපදීමක් මැරීමක්. එහෙනම් ස්කන්ධ පංචකයට ශනේක ඉපතක් දිරීමක් මරණයක් කරන ඊට එහා නැති බව මේ පැවිදි ජීවිතය ආ ගමන් මගේ වැටහෙනවා. අනුතුර තමයි ඔය සූත්‍ර දේශනා සංයුත්ත නිකායේ තියෙන ඒවල පෙන්වන්නේ මේ හමුවීම කියන අර්ථය. චක්කුංච පටිච්ච සෝතංච පටිච්ච පටිච්ච කියන වචනේ හමු වෙනවා. ඒක පටි ඉච්ච නෙමෙයි. එතකොට මේ හේතු කීපයක හමුවීමට පටිච්ච කියන්නේ. ඇසේනම් ආලෝකයේ උදව් ඉදිරියෙන් තියෙන රූපය ඒ ඇහැට ආලෝකයේ ඇහැ තුළින් චාචය තුළින් ගමන් කිරීම, ඇසේ ප්‍රසාදය, ඒ වගේම චක්කු සම්පස්සය, ඒ වගේම මානසිකාරය සිහි කරලා දීම, අඳුරන සිට පහළ වීම. මේ සියල්ලට තමයි පටිච්ච කියන්නේ. හේතු කීපයක එකතු වීමෙන් හට ගන්නා වූ. අතීතයේ ලෝභය පැමිණීම, අනාගතයට තරහින් ඉතුරු කිරීම, ඔය සේරම ඇහැ තුළ, කන තුළ, නාසය තුළ චක්කුංච පටිච්ච, රූච සෝතංච පටිච්ච, ගානන්ත පටිච්ච කියලා මේ දොරවල් හයටමත් පෙන්නනවා. අනතුරුව තමයි අපිට මට තේරුම් ගන්න හම්බ වෙන්නේ මේ සංකීර්ණ පදයේ තේරුම සංසරති, සන්ධාවಂತಿ, සංවසති. දැන් දේවෝ දේවියා සද්දින් සංවසති. දේවතාවෙක් දේවිතාවක් එක්කලා එකට වාසය කරනවා වගේ. දැන් දෙන්න ගෙදර විවේකීව ගත කරන වාසය සංවසති කියන්නේ එක්ව වාසය කිරීම. සංවාස සූත්‍රයේ පෙන්වන දෙදෙනෙක් එකතුව වාසය කරන එක ගෙදර සාමයෙන් සමගින් සමාදානය. මේ සංපදයට පෙන්වන එකතු කිරීමක් කියන එක. දැන් එතකොට තමයි තේරෙන්නේ පටිච්ච සමුප්පාදය කියලා වංග 12ක් පාඩම් කරුවට මේක ජීවිත තුනක් සම්බන්ධ වෙන කාරණයක් නෙමෙයි. පටිච්ච සංඋත්පාද. හේතු කීපයක් පටිච්ච වීමෙන් එක්වර හට ගන්නා. එතකොට ඒකට ආත්ම තුනක් තියෙන්න ඕන නෑනේ. අන්න එහෙමයි මේ පටිච්ච සමුප්පාද න්‍යායේ පොතේ සහ සම්ප්‍රදාය උගන්වන දේවල් වලට ඉක්මවා යමින් අපි තේරුම් ගන්නේ. අද අපි පැහැදිලි කරන්න තේරුම් ගත්ත දේ.
වැරදි නම් විවේචනය කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා, නිදහස තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. මම උත්තර දෙන්න එන්නෙත් නැහැ ඒවට. හරිනම් විතරක් අනුගමනය කරලා බලන්න. මොකද මේකට පැවිද්දේ අවුරුදු 25ක් මහන්සි වෙලා තියෙනවා මම. දැන් මේ 40 අවුරුද්දක් ගත කරන්නේ, නමුත් 25ක් යනතුරු ඕක මම අතහැරියේ නැහැ. තේරෙන්නේ නැති නිසා. අද ඒ තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මම සමාජයට කියන්නේ බුදුරජාණන් වහන්සේට දුකින් අත මිදෙන්න ධර්ම න්‍යාය ගණනාවක් තියෙනවා. උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේ කෙනෙක් වශයෙන් ලෝකයේ එකම පෙළ වෙන්නේ නැතුව විවිධ පෙළවල් පාවිච්චි කළා. අපි මේ සියල්ල වචනින් දැනගන්න ඕනට කමක් නැහැ. නමුත් අපිට අනුගමනය කරන්න දැනගන්න ඕනේ එකයි. ඒවා මම මෙහෙම කියනවා ආයතරයක්. පළමුව සත්‍යය අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදින්නේ සංස්කාරයන් නිස්සකාත්මකට ගත්ත මිත්‍යා දෘෂ්ටිය හින්දා. අපායේ ගියත් ඒ මිත්‍යා දෘෂ්ටිය, දිව්‍ය ලෝකේ ගියත් ඒ මිත්‍යා දෘෂ්ටිය, බඹ ලෝකේ ගියත් ඒ මිත්‍යා දෘෂ්ටිය. මතක තබා ගන්න. ඔබ කියන එක නෙමෙයි. මිච්ඡාදිට්ඨිගතා සත්තා ජාති මරණ ගාමිනෝ. ඒ සසර ගමන ඇවිදින මිත්‍යා දෘෂ්ටියෙන් මුදෙන්න බුදුරජාණන් වහන්සේ අනිදුක්ඛ අනාත්මය දේශනා කළා. එහෙනම් ඔබේ මාර්ගයේ නිස්සකාත්මය, දුකින් අත මිදෙන මඟ අනිදුක්ඛ අනාත්මය. මේ දෙකේ වෙනස ඔබ තේරුම් අරගෙන පරණ එක පමාද විහාරේ දැන් මේ පාරට එන්න ඕනේ. වෙන මොකුත් බන ඕන නැහැ. තේරුම් ගන්න පුළුවන් වුණොත්. ඇයි එන්න බැරි? ඒ සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය වෙනුවට, පංචස්කන්ධයේ අනිදුක්ඛ අනාත්මය වෙනුවට කෙස්වල, ලොම්වල, නියවල, දක්වල, බාහිර වස්තුවල මල් පරවීමේ අනිත්‍යක හිර වෙලා ඉන්න නිසා. නුවණින් දකින අනිත්‍යයක් ගැන කතා කරන නිසා. තවත් එබඳු ධර්ම න්‍යායක් තමයි චතුස්සත්‍ය කියන්නේ. සංස්කාර සියෙන්නේත් පංච උපාදානස්කන්ධය තුළ. පංච උපාදානස්කන්ධේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියන්නේ. ආර්ය සත්‍ය විග්‍රහ කරන්නේත් පංච උපාදානස්කන්ධා දුක්ඛ. නම් චතුස්සත්‍ය දුකත් හේතුවත් බණ දන්නේ නැති අයගේ ජීවන ප්‍රතිපදාව. ඒකේ දුක හේතුව තේරෙනවා නම් නැති උතන දැක්කම මාර්ගය හැතරෙන එක නිරෝධගාමී ප්‍රතිපදාව. ඒ බුදුන් වහන්සේ වදාළ පරම සත්‍යයට ළඟා වෙන්න චතුස්සත්‍යෙත් මාර්ගය තියෙනවා. ත්‍රිලක්ෂණ චතුස්සත්‍යය. සතිපට්ඨානෙත් තියෙනවා. ඒකානෝයම් භික්ඛවේ මග්ගෝ සත්තානම සුද්ධියා කියලා. නමුත් වර්තමාන සතිපට්ඨාන සූත්‍රේ වඩපු කාටවත් හම්බුනේ නැහැ. ඒක සිංහල පරිවර්තනයේ පුදුමාකාර විදිහට පැටලී තියෙන නිසා. තව තියෙනවා මරණ සතිය කියලා එකක්. පුද්ගලයෙක් වශයෙන් මරණයට සිහිය තියාගැනීම වෙනකොට බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා මරණ සති වික්ඛවේ භාවේත අමතෝකදා අමත පරියෝසාන. උන්වහන්සේ වදාළ පරිදි ඔබට මරණ සතිය භාවිතා කරන්න පුළුවන් නම් නිවනට බැසගත්තේ වෙයි, නිවන් කෙලවර කරගත්තේ. ඔබට මරණ සතිය තේරෙනවා නම් ඒත් ඇති. ඇයි කර්ම 4? සත්‍ය හතර ඇවිදින කර්ම 3ක් පෙන්නනවා. කන්න කම්ම සුඛ කම්ම කන්න සුඛ කර්ම කියලා. ඒකේ භව ගාමිත්වය කර්මක්ෂය කිරීමේ කර්මයල එකක් තියෙනවා. ඒක දුකින් මිදෙන මඟ. ඔබට මේකෙන් කර්මක්ෂය කිරීමේ කර්මය කරන්න පුළුවන් නම් එහෙනම් ඔබ ඒ නිවන් මඟ තේරුම් ගත්ත කෙනෙක්. මීට වඩා ගැඹුරු එකක් තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. දැන් බුදුන් වහන්සේගේ බුද්ධත්වයේ සඳහන් කිරීමේදී පටිච්චසමුප්පාදය දැකලා නිරෝධය දැකලා බුදු වුණයි කියනවා. ඉතින් ඔබටත් පොතේ උගන්වන පේලි 12 වෙනුවට කටපාඩම් කරගත්ත කෙනුවට මේ පටිච්ච සමුප්පාද කියන එක දකින්න පුළුවනි නම් ඒකෙන් නියෝජනය වෙන්නේ පැවැත්ම. දුකටපත් වෙන හැටි. ඒක තේරුම් ගත්ත පුළුවන් නම් ඔබට ඒක අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඒ යන පැත්තට අනුලෝම කියලා කියනවා. අනිත් පැත්තට පටිලෝම කියනවා. නිරෝධය දැකීම කියලා කියනවා. එහෙනම් ඔබට දුකින් මිදීම ජීවිත තුළ අවශ්‍ය නම් ඔබ පටිච්ච සමුප්පාදය දැකලා නිරෝධය දකින්න හැටි ඉගෙනගෙන පටන් ගන්න ඕන.
එතකොට මේවායිදි මට තේරුණ කරුණක් තමයි තථාගතයන් වහන්සේ මේ ධර්මයේ විවරණය කරනු ලබන්නේ මවකුසෙන් බිහි ජීවිතාවසාන දක්වා ජීවත් වෙන පුද්ගලයා තුළ නෙවෙයි කියලා. හැම සත්‍යයක්ම. උන්වහන්සේ මේ සඳහා භාවිතා කළේ පංචස්කන්ධය නැත්තම් පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය නිවැරදිව තේරුම් ගන්න පුළුවන් නම් උපාදානෙන් මිදෙන එක නිවන් මඟ, උපාදානය වෙන එක දුකටපත් වෙන මඟ. උපතින් උපාදානයක් නැහැ, උපාදානය වෙන එක තමන් අතෙන් සිදුන වරද. සතර ඇවිදින්නට. පාප උපාදානය හෝ පින්න උපාදානය හෝ ධ්‍යාන උපාදානය හෝ උපාදානයෙන් සතර හදන්න පුළුවනි. සසරේ ඔබට යමක් තියෙනවා, නිවනේ යමක් තියෙනවා පේන්නේ නැහැ. නමුත් සසරේ යමක් පවතින හදාගත් සිතුවිලි නිවීම කියන එක ඇති වෙන නැති නොවන හදාගත් පවතින දෙයක්. කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි, සිත තුළ තියෙන දෙයක්. සිත තුළ ඇති නිර්වාණය ඔබ නීවරණ වැඩි දියුණු කරගෙන වහ ගන්නවා. ඔබ නිවන් එපා කියලා සසර ඉල්ලනවා. ඉතින් සසරේ තමයි ජාති ජරා ව්‍යාධි ශෝක මරණ තියෙන්නේ. නමුත් ඔබට මේ දුක් ගෙන දෙන කාරණා ටික සංසිඳවා ගන්න පුළුවන් නම් ධර්මයේ හැවත් බුදුන් වහන්සේ හම්බ වෙනවා. ධර්මයේ හම්බ වෙනවා, නිවීම හම්බ වෙනවා. නිවිලා ජීවත් වෙන්න කැමති පුද්ගලයෙක් කියන එක තමයි ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් කියලා කියන්නේ. නමුත් ඔබට ධර්මයේ හම්බ වෙනකොට ඔහු නිවිලා නැහැ, ඇවිලෙන කාරණා ගොඩක් හදාගෙන. දැන් නිවෙමින් ගත කරන්න ඕන. ඇයි? නීවරණ වලට වඩා නිවීම උතුම් නිසා. නීවරණ වල සරණ දුක් ගෙන දෙන නිසා සහ නිවීම දුක්ඛක් නැති නිසා. මම ඔබට මතක් කළේ ටිකක් විස්තර ටිකක්. එතකොට දැන් මේ සඳහා මම ඔබට ඉදිරිපත් කළා තියෙනවා මීට පෙර ධර්ම දේශනාවලදී මේක තියෙන තැන. මේ බලන්න. මේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සලායතන වර්ගයේ තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන පාඩය. කතංචානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හෝති. මේ බුදුන් වහන්සේ වදාළ ආර්ය විනේහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව මොකක්ද? ඉන්ද්‍රිය කියන්නේ ඔබට තියෙන ඇහැ, කන, නාසය, දිවකය, සිත. මෙන්න වෙන දේ පෙන්නනවා ඔබට. ඉදානන්ද බික්කුණෝ, ආනන්ද යම්කිසි භික්ෂුවකට නැත්නම් ඔබට උනත් කමක් නැහැ. චක්කුණා රූපං දිස්සා, ඇහැට රූපයක් දැක. ඔබට එහෙම හමු වෙන පුද්ගලයෙක් අද නෙමෙයි මීට පෙර ඇති කරගත්ත සම්බන්ධතාවයක් මත හමු වෙන්නේ කියලා හිතන්න. uppajjati මනාපං, ඔබේ හිතේ මනාපං ඇල්මක් හට ගන්නවා, මනාපයක්. uppajjati අමනාපං, තව කෙනෙකුට ඔහු නිසාම ගැටීමක් හට ගන්නවා, අමනාපයක්. මනාපං ලෝභ, අමනාපං දෝෂ. uppajjati මනාපමනාපං, මේ වචනේ මනාපය යමනාපය දෙකම හට ගන්නවද නැත්නම් මෝහය කියන වචනට පාවිච්චි කරනවද දන්නෙත් නැහැ. තම තමන් ඇති කරගෙන තියෙන ආකල්පය. දැන් එකපාරට පුද්ගලයෙක් එක්කලා හිතවත් වෙලා ඉඳලා මනාපය අමතක වෙන්නේ නැති, ආපහු තරහ වුණා නම් මැරෙයි, අමනාපය ආයෙන්නේ නැති, එහෙම වෙන්නත් පුළුවන්. එතකොට ඒක සිතේ හට ගන්න දෙයක් කියලානේ පෙන්වන්නේ. චක්කුණා රූපං දිස්සා. සෝ එවං පජානාති, ඔහු මේ සිද්ධිය සම්බන්ධයෙන් නුවණින් දැනගන්නවා. ජානාති නෙමෙයි, නුවණින් දැනගන්නවා. පජානාති. uppannං කෝ මේ ඉදං මනාපං, uppannං අමනාපං, uppannං මනාපමනාපං. මට දැන් මේ මොහොතේ ඉපදුනා මනාපයක්, අමනාපයක්, මනාපමනාපයක්. ඉපදුනා කියන්නේ මෞසම ඉපදුනා නෙමෙයි, හිතේ ඇහැට රූපයක් දැක්කම ඉපදුනා. පුද්ගලයා තරහකාරයෙක් නම් දැක්කම අමනාපය ඉපදුනා. පුද්ගලයා ඥාතියෙක් නම් දැක්කම මනාපය ඉපදුනා. මතක තබා ගන්න. එතකොට ඒක අර කිරරුක්කෝපම සූත්‍රය ගන්නකෝ. අදයි ගහට කොටන්නේ කෙටේරියකින් පස් පොළට
ගහේ වැඩුණ කිරි තමයි ඇතුළේ තිබිලා ඉන්නේ. මේ ගහට කෙටීම සංකේතවත් කරන්නේ ප්‍රසාදයට ගෝචර රූපය හමුවීම නැත්නම් හැට රූපය හමුවීම. ඒ සම්බන්ධව ඔබ හදාගත්ත අතීත අදහස් ටික එතෙන්ද හටගන්න එක තමයි උපන් කාම විතර්කයේ ව්‍යාපාද විතර්ක. මේ මනාපං වමනාපං කියන්නේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක. ඒ කෝක හටගත්තත් මනාපේ හටගත්තත් අමනාපේ හටගත්තත් මනාප අමනාපේ හටගත්තත් තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං මෙන්න මේ වචනේ තමයි මම හොයාගත්තේ. ඒක තම තමන් එකතු කරගත්තා වූ හේතු සංකතං කියලා කියන්නේ. ඒ හේතු පෙන්වන්නේ ඇහැට නම් ප්‍රසාදයේ ගෝචර රූපය ආලෝකයේ මානසිකාරයේ චක්කු සම්පස්සේ සැප දුක් උපේක්ෂා වේදනා ඔය තමයි. ඒ හේතුන්ගෙන් පුද්ගලයා මනාපනම් මනාපය හට ගන්නවා. පුද්ගලයා අමනාපනම් අමනාපය හට ගන්නවා. ඒ පුද්ගලයා සම්බන්ධයෙන් මනාපයේ තියෙන පුද්ගලෙකුට මනාපය, ඒ පුද්ගලයා නිසාම අමනාපය කෙනෙකුට අමනාපය. ඔහු නෙමෙයි එතකොට මේ මනාපය අමනාපය තමන් හිතේ හදාගත්ත එක හටගත්තේ. අර කිරොක්කොපම සූත්‍රයේ. ඒ පෙන්වන්නේ ඒ හේතු වල ඵලය. තමන් අමනාපයක් හදාගත්ත නිසා තමන්ට විඳවන්න වෙනවා. තමන් මනාපයක් හදාගත්ත නිසා මනාපය. දෙකේම පෘථග්ජන පුද්ගලයාට ඇල්ම ගැටීම. ඕලාරිකං. ඔය ඕලාරික කියන එකේ ගැඹුරු ස්වභාවය සන්තම් පනීතං කියන එක. සංසුන් කියන එක. ගැටුමක් නැහැ කියන එක. නමුත් මේකේ ගැටුම් සහිතයි. ඔහු සම්බන්ධයෙන් අදාළ ප්‍රතික්‍රියා දක්වන්න ඇලෙන්න ගැටෙන්න මොනවා හරි කරන්න යනවා. රළු ඝන කියන අර්ථය ඕලාරික කියන්නේ. නමුත් ඒ සංකත ඕලාරික ධර්මයේ පටිච්ච සමුප්පන්නයි කියන එකේ තේරුමක් ගැටෙනකොට එක්වර හටගත්තා කියන එක නෙවෙයිද? ප්‍රසාදයට ඉස්සරහින් පුද්ගලයා ගැටීමේදී රූපන් දිස්වා. එහෙනම් ඇහැ තුළ නෙවෙයිද පටිච්චසමුප්පාදය තියෙන්නේ? අන්න එහෙමයි මෙතෙන්ට මම එන්නේ. ඒකයි මම මේ තියෙන තැන ආරම්භ පෙන්වුවේ. පටිච්ච හේතු කීපයක් එකතු වෙනවා. අර චක්කුංච පටිච්ච කියන තැන වගේ. ඒ එක්වීම නිසා අදාළ ප්‍රත්‍යක්ෂය, අදාළ ගැටලුව, අදාළ මුලාව සංඋත්පන්න එක්වර හට ගන්නවා. හැබැයි ඒකේ දැවිලි තැවිලි තියෙනවා. ඉතින් ඕලාරිකයි, සංකතයි. මේක තමයි ලෝභෙන්, දේශෙන්, මොහෙන් දැවීම දුක තියෙන්නේ. ඒ පෘථග්ජන පුද්ගලයා තුළ දැන් මෙතන පෙන්වන්නේ ඉන්ද්‍රිය භාවනාවනේ. අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කරන්න ඕන හැටි. ඒ වුණාට ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපෙක්ඛකාති. එයා දකිනවා මේ ඕලාරික සුකුම රාගෙන්, දේශෙන්, මොහෙන් දැවෙන හැඟීම වෙනුවට කිසියම් උපේක්ෂාවක් ඇද්දෙතන ඒක සාන්තයි ප්‍රණීතයි කියලා. මේ උපේක්ෂාව කියන්නේ බලෙන් හදාගන්න එකක් නෙමෙයි. විදර්ශනා උපේක්ෂා. දැන් මේ தත්ත්වයන්ට එනකොට මේ වදු කෙනෙකුට දැවෙනිච්ච කාරණයක් තියෙනවා. මේ සිත තුළ පවතින කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයයි අපි ගිනි ගන්නවන්නේ. ඒ ආවා වූ හැඟීම තමයි වලාකුළු දෙකක් අතර තමයි මම කියන පරිදි විදුලිය හුවමාරු වෙන්නේ තහ අකුණු ගහන්නේ. වගේ අපි හටගත්ත විකෘතියක මේ ඉන්නේ එතකොට. නීවරණ නම් වූ ව්‍යාපාදයේ විකෘතියක තුල. ඒක තුල තමයි ප්‍රතික්‍රියා දක්වන්නට. නිරෝධය දකින්න හම්බ වෙන්නේ අර අනාගතයට පවත්තන්න හේතු වෙන්නේ. ඉවර කරන්න හිතෙන්නේ නැහැ. ඉරගත් හිටින්න නැතුවම මොකද කරන්නේ? ඒක මමත්වෙන් අරගෙන මට ලාභයක් වුණේ, අලාභයක් වුණේ, පාඩුවක් වුණේ, මම මේක ලේසියෙන් අරින්නේ නැහැ කියලා අර හේතුඵල ධර්මයේ දකින්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයා උපේක්ෂාව දකින්නේ නැහැ. දිනන්නම යනවා. ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් අනිත් පුද්ගලයා පරද්දවලා. දැන් ඔහු ක්‍රියාත්මක කරන්නේ මොකද්ද? අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳලා අනාගතයටත් ගන්න තියෙන එක. එතකොට නිරෝධයක් දැක්කේ නැහැ. අනුලෝම පටිච්චසමුප්පාදේ යනවා. අන්න පෘථග්ජන කියන පුද්ගලයා පව තුළ, පින තුළ, ධානය තුළ, ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ පාවිච්චි කරන්නේ දන්නේ නැති වුණාට අනුලෝම පටිච්චසමුප්පාදය. ඔහු යන පැත්තට යන සතර හදන කෙනෙක්.
අන මේ කරුණුවලින් ඔබ දැනුවත් වෙනවා නම් ඔබට ඊට පසුව මේ සිත තුළ ඔබත් සමහර විට ඔය කැළඹුරු නැති ස්වභාවයේ ඉන්නකොට ටිකක් සංසුන්ව ඉඳලා පුරුදු ඇති. නමුත් සංසුන් වුණාට ඔබ ළඟ තියෙන්නේ ක්ලේශයන් ඈත් වීමෙන් හටගත්තා වූ අරමුණක් තුළ තියෙන සංසුන් බව හැරුණාම ස්වාභාවික සංසුන් බව නෙවෙයි. නමුත් මේ සංසුන් බවක් හිත තුළ තියෙනවයි කියන එක ඔබ දිගට වන්දනා කළොත් දිගට පිරිත් කීවොත් එහෙම නැත්නම් අරමුණක් තුළ එක සිත එක්තැන් කළොත් මහන්සියෙන් රූප ශබ්ද ගන්ධ රස ආදී කොට අරමුණු වෙන්නේ නැති සංසුන් තැනක් සිතේ තියෙනවා කියලා තේරෙනවා. ඒක නිවන හරි සෝවාන් හරි ඵලය නෙමෙයි. නමුත් ඒක පෘථග්ජන ඕන කෙනෙකුට මහන්සි වුණොත් මේබඳු තත්වයක් සිත තුළ තියෙනවා කියලා හමු වෙනවා. දැන් ධර්ම මාර්ගයෙන් තොර ගියා මේ සංසුන් ස්වභාවය ආය අරමුණට ගත්තා. ඒක අරමුණට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අරමුණට ගත්තාම ඒකට ආයතන කියනවා. ලෞකික ධානය කියන්නේ හරි ආකාසානංචායතනෙ විඥානංචායතනෙ ඒක හදාගන්න එකක් බවට පත් වෙනවා. එතකොට සාන්තර මේක පෙන්නපු උපේක්ෂාව නෙමෙයි. බලෙන් හදාගත්ත අරමුණකට උපේක්ෂාව හුරුකොට සංසුන් බව බලෙන් ඇති කරගෙන අරවා එන්න නොදී ඈත් කිරීම. ඒක විදර්ශනාව නෙවෙයි. දැන් ඔබ තුළ මේ ඔබේ ඇස තුළ හටගන්නා වූ මේ පටිච්චසමුප්පාදය, කන තුළ හටගන්නා වූ පටිච්චසමුප්පාදය මෙසේ දොරවල් 6ෙන් ඔබට ගැටෙනකොට එක්වර හට ගැනීම 6ක් හට ගන්නවානේ. ඒක තමයි පටිච්ච සමුප්පාද කියන්නේ. බොහෝ කල් සසරේ මොකද කළේ? පව තුළ පැවැත්ම, පින තුළ පැවැත්ම, ධානය තුළ පැවැත්මම කොටස්කරුවෙක් වුණා. ඇයි බුදුන් වහන්සේ හමු වෙනතුරු මේ පැවැත්ම සිදුවන ආකාරය දන්නේ නැහැ. ඒ නිසා නිරෝධයක් ඕන නැහැ. පැවැත්ම කොහොමද සිදු වෙන්නේ? අතීතයෙන් ගන්නවා වර්තමානයේ විඳිනවා අනාගතයට හේතු වශයෙන් තියෙනවා. ඒ අනාගතයට හේතු වශයෙන් මේ මොහොතේ තියෙන එක තමයි පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒ තියෙන නිසා තමයි පවෙන් පරලෝ යන සසරක්, පිනෙන් පරලෝ යන සසරක්, ධානෙන් පරලෝ යන සසරක් ලෞකිකයේ තුල නිර්මාණය වෙන්නේ. ලෝකෝත්තරයක් හම්බ වෙලා නැහනේ. අන්න එහෙම මේ සංසුන් උපේක්ෂා සහගත සෝය පරම තත්ත්වයේ වශයෙන් සලකන්නේ නැතුව මේවා තුල සටන් හරඹ කරන්න ගියාම ඒ හරඹේ අනාගතය තමයි සසර කියන්නේ. අසංකතයට නැත්තම් සංසුන් ස්වභාවයට එරෙහිම තුළ ඔබට සසර ඒකට අදාළ විපාක වාරයක් උපාදානය විසින් අපාය තුළ දිව්‍ය ලෝකේ බ්‍රහ්මය තුළ හදලා දෙන මුළු සංසාරයේම ඔබ කරන උපාදානය නැමැති පාපයට විපාක. උපාදානය නැමැති පාපයට මතක තබා ගන්න. ඔබ කියන පව්පින් දෙකේ පාපයට නෙමෙයි. නමුත් වර්තමාන සමාජයේ උපාදානයේ පාපයයි කියන්නේ දිව නැවෙන්නේ නැහැ බොහෝ දෙනාට. පාරම්පරිකව හමුුනේ ප්‍රාණඝාත දත්තාන කාමිත්‍යාචාර මුසාවාද පාපය පුණ්‍යක්‍රියා පින. දස පුණ්‍යක්‍රියා පින දස අකුසලයේ පාපය. එහෙම අපි බෙදාගත්තේ සංඛාර ධර්මයන් පව්පින් වශයෙන්. සංකත ධර්මයන් පව්පින් වශයෙන්. ඒ පවෙත් මේ පිනෙත් උපාදානයේ තියෙන බව අපි දන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ දේශනා සූත්‍රය දේශනා කරමින් වදාරන්නේ සසර ඇවිදින්නේ පාපේ වශයෙන් දකින්න නැති නිසා. පාපේ වශයෙන් දකින්න බුදුන් වදාළ පරිදි ඒක තමයි ඒක ධර්ම න්‍යායක් දැක්කනම් පාපෙන් මිදෙන්න. මේක ගලප ගන්න බැරි වුණා පොතපත තිබුණාට දේශනා කළාට පාපේ උපාදානයයි පාපෙන් මිදීම කුසලයයි කියන්නේ. නමුත් අපි එතන ඉන්නවා. කෙනෙක් පිළිගත්තට කමක් නැහැ, විවේචනය කළාට කමක් නැහැ, ඕන දෙයක් කළාට කමක් නැහැ. අපි එහෙම කියන්නේ ලදරුවෙක් විදිහට නෙමෙයි. අපි එහෙම කියන්නේ තමන්ගේ ජීවිතේ කෙස්සුදු වෙනකන් මොනවා හරි කරලා නෙමෙයි.
මුළු ජීවිතේම පැවිද්දේ මුළු ජීවිතේම සද්ධර්මයට ආදරෙන් හොයලා වටහා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්. එහෙනම් හොයන අයට ඒක හොඳ ආශිර්වාදයක් මාර්ගයක්. හොයන්න ඕනේ නැති අයට අදපල්දු හොයන අයට විවේචනය කරන්න ඕන අයට ඉතින් ඒවට අමුද්‍රව්‍ය තියෙන්න පුළුවන්. අපි ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේත් විවේචනය කරපු සමාජයක් නේ තිබුණේ. කනෙක් කොරෙක් පිලෙක් සත්‍ය අපායට යවන කෙවණක් කියලා. නමුත් මේ අපි සදහම් තුළ හැසිරෙනකොට අර බුදුන් වහන්සේ වමුණන්ට වදාළ දෙයම තමයි. අනුකම්පා කරනවා ඇරුණාම මේ බඳු අයට දෙන්න උත්තරයක් අපට නැහැ. තව ටිකක් හිතලා බලන්න. මන් දෙයක් ජටිල සූත්‍රයේ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා විනාඩි 5ක් 10ක් ඇතුළත කිරීම තුළ විනාඩි 5ක වචන ටිකක් සවන් දීම තුළ පුළුවන් කියලා පෙන්වන්නේ නැහැ. එක්ක වාසය කිරීමෙන් සාකච්ඡාවෙන් ඒ වගේම අටලෝ දහමට කම්පාව සිද්ධියකදී ඒ වගේම ඒ වගේ අවස්ථා කීපයක් පෙන්නලා දිගු කලක් ඇසුරු කිරීමෙන් තමයි කෙනෙකුගේ ප්‍රඥාව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එනිසා කෙනෙක් හඳුනා ගන්නට අවශ්‍ය නම් ඔය කියන දිගු කලක් ඇසුරු කිරීම තුළ බලන්න. ඒකත් ප්‍රඥාවන්තයට පුළුවන් අරුණාම නිකන් ආයට බෑ කියලා තියෙනවා. මේ නිසා සාමාන්‍යයෙන් සමාජයේ කතා බහ කරන අය අදහස් දක්වන අය එවන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එකත් අපිට තේරෙනවා. ඇතැම්ම සමහර අයගේ ඉත්තෝ ඔය දාම්පිතේ ඉත්තර කරන්න පුළුවන් දෙයක් නෑ. ඉත්ත අනිත් අයන නටවන්නේ. ඇතැම්ම හිතේ හටගත්තා වූ සියුම් ද්වේෂයක් ප්‍රකාශ කරන්නේ, පරිගන්න හදන්නේ, රිදවන්න හදන්නේ. මේවා සම්බන්ධයෙන් අපට කියන්න තියෙන්නේ අපට අනුන්ට කළ දේ Tamanට පළ දේ කියලා නෝ අපට බාර ගැනීමක් නෑ. අපි මේ සසුනට පැමිණ මෙසේ සුදුසුකම් ලබා සිටින්නේ සදහම් විකෘති කරන්න නෙමෙයි, විකෘති වුණාව සදහම් මතු කරන්න. බොහොම ආදරයෙන්, කරුණාවෙන්, ශ්‍රද්ධාවෙන්, බුද්ධ ගෞරවයෙන් ගෞතම ශාසනය තුළ නිවන් හොයා ගැනීම ඕනකමින්. ඒ අරුණාව වෙන මොකවත් අපට නැහැ. කවුරු මොනවා කිව්වත් අපට ප්‍රශ්නෙකුත් නැහැ. වැපුරු ලෙස කපා ගනි. විනාඩියක් දෙකක් තුනක් තුළ යම්කිසි චෝදනාවක් ඉදිරිපත් කරන අයට මම කියනවා 2013 සිට මේ දක්වා මාධ්‍ය 12ක සිටමින් ධර්ම දේශනා 1000ක් විතර කරලා ඇති. ඔය මාධ්‍යවලත් තියෙනවා, අපි ළඟත් තියෙනවා. වචනකින් දෙකකින් අදවලු හොයන්න ඉස්සරලා ධර්ම දේශනා 50කටක් අහලා බලන්න. මොකද මම දන්නවා පාරම්පරික බුද්ධාගම තුළ, පාරම්පරික පිරිවෙන තුළ, පාරම්පරික පන්සල තුළ හදාගත්ත එකේ පිනෙන් එහාට යන බුද්ධාගමක් කාටවත් නැහැ, ගුරුවරුන්ටත් නැහැ, ගෝලයින්ටත් නැහැ. ඒ සම්ප්‍රදාය තුළ හිර වෙලා දොයි හොයන්න හදන්නේ. පූජක සම්ප්‍රදාය තුළ ඉඳලා නෙමෙයි දිව්‍යස් වහන්සේ බිහි වුණේ ඊට රහිරව ගිහින්. අනේ වගේ තථාගතයන් වහන්සේ මිනිසාගේ සැනසීම සඳහා දේශනා කළේ කුමක්ද කියලා අපි හොයපු අය. ලෝකේ තියෙන සියලුම චින්තනයන්ගේ පොත්පත් කියවලා, ත්‍රිපිටක ඉවරටම කියවලා, සූත්‍ර දේශනා ගලපලා. ඉතින් අපට ඒ පිළිබඳව කිසිම චකිතයකුත් නැහැ, බියකුත් නැහැ. ඒ වගේ මේක විශ්වාසයි අපිට. හැම සූත්‍රයකටම ගැලපෙනවා නම් අපි කියන්නේ හදලවණක්ද ත්‍රිපිටකයේ තියෙන එකනේ. ඒ පාලි පරිවර්තනය සිංහලට පරිවර්තනය කරගන්න බැරි වුණාට, තේරුම් ගන්න බැරි වුණාට, නැත්තම් ඌණ පරිවර්තනයක් වුණාට ඒක වරද අපට පටවල හරියන්නේ නැහැ. මොකද මේ පරිවර්තනය කරලා තියෙන භාෂාවක් නෙමෙයි, ධර්මයක්. මේකේ අටුවාව බාහිර කොහෙවත් නැහැ. මේකේ අටුවාව තමයි ඇස, කන, නාසය, දිවකය මුල් කොටගෙන උපදින්නා වූ රූප, වේදනා, සංඥා, සංකාර පහ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් වෙන හැටි, පංච උපාදානස්කන්ධ කොටපත් වෙන හැටි සහ එයින් මිදෙන හැටි මේ අටුවාවට දාලා බලන්න ඕන සූත්‍රයක්. දැන් මෙතන තියෙන පටිච්ච සමුප්පන්නං. දැන් තේරුණාද? දැන් පටිච්චසමුප්පාදේ පොතේ නෙමෙයි තියෙන්නේ. ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ. දොරවල් හයම තියෙනවා. එහෙනම් ඔබට මේක හමු වෙනකොට ඔබ මේ මොහොතේදී ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් මුසපත් වී ගහගන්න පැනගන්න යන්නේ. ඔබ මමත්වයේ ක්‍රියාව ප්‍රමාද විහාරයේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ කලබල වෙන්නා වූ සිතට යටින් කලබල නොවෙන්නා වූ උපේක්ෂාව නම් වූ සංසුන් බවක් තියෙනවා.
මමත්වෙන් ගන්නා උපේක්ෂාව නෙමෙයි විදර්ශනා උපේක්ෂාව කියලා කියන්නේ. දැන් ඔබ ප්‍රශ්න විසඳන්න යන්නේ මේ සිද්ධියේදී ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව සරණ කොටගෙන. නමුත් බුදුන් වහන්සේ වදාරන්නේ ධර්මයේ සරණ කරගන්න. ඒ ධර්මයේ කිව්වේ අර සංසුන් බවට. එහෙනම් අපි මේක ඊතා ඉක්මනින් මේක එක්කලා කොක්කක් දාගන්න එක ඇලෙන එක අතහැරලා නිශ්ශබ්ද වෙනවා. යම් උපේක්ෂාවක් ඇද්ද? සාන්තයි ප්‍රණීතයි. ඒ කියන්නේ දැවිලි තැවිලි ගැටලු නැහැ. එහෙනම් ඇහෙන් උපන් මනාපේ අමනාපේ අතහරින්න කියලා නෙවෙයි තියෙන්නේ. ඔබ කරන්නේ පවත්තන්න අසෝලාමට පාඩුවක් කළා ලේසියෙන් හරින්නේ නැහැ. අර ඔබ ප්‍රතික්‍රියා දක්වන්න යනවා. ඔබ ධර්මයේ නෙමෙයි සරණ කරගන්න හදන්නේ කර්මය. ඒ මමත්වයේ ක්‍රියාව තමයි ඔබට සසරට පටලවන්නේ සහ අවුල ඇති කරන්නේ. ඔබට මේ මොහොත මේ සංසුන් ස්වභාවයට එන්න පුළුවන් නම් තස්සතං uppannam මනාපං uppannam අමනාපං uppannam මනාපපරමා නිරුජ්ජති. අර මනාපේ නිරුද්ධ වෙනවා. උපේක්ෂාවේ පිහිටනවා. ඔය භාවනාව ඉන්ද්‍රිය භාවනාව. ඇහි ඉන්ද්‍රිය භාවනාව. දැන් අරක පවත්තන්න ගියා නම් පටිච්චසමුපාදයේ පැවැත්මට යන්නේ. අනුලෝම පැත්තට. දැන් මේ දැක්ක නිරෝධය. කොහොමද උදාහරණෙ පෙන්වන්නේ? සේතාපි ආනන්ද චක්කුමාපරිසෝ උම්මිලෙත්වා නිම්මිලෙය්‍ය නිම්මිලෙත්වා උම්මලෙය්‍ය. මොකද ඒ කියන්නේ? ඇස් ඇති පුරුෂයෙක් ඇස් ඇර පියවන්න පෙර. පියවැරපුව ඇරින්න පෙර. අර උපේක්ෂාවට හුරු කිරීමෙන් මොකද වෙනවා පෙන්වන්නේ? uppannam මනාපං uppannam අමනාපං uppannam මනාපං නිරුජ්ජති උපේක්ඛා සම්ටති. ඒක නිරුද්ධ වෙලා උපේක්ෂාව පිහිටනවා. අයං උච්චත ආනන්ද අරියස්ස විනේ අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනා චක්ඛු විනේයේසු රූපේසු. ඇහැට හම්බ වෙන චක්ඛු ඉන්ද්‍රිය සහ රූපය සම්බන්ධයෙන් ඉන්ද්‍රිය භාවනාව මේකයි. දැන් ඔබ මොනවද ඉල්ලන්නේ භාවනා කරන්න කියලා? ඇද්දක පියාන මොනවා හරි මෙනෙහි කර කර ඉන්න නේද ඉල්ලන්නේ? ඇයි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇද්දක අරගෙන භාවනා කරන්න කියලා තියෙන්නේ? ඔබ මේක තේරුම් ගන්න ඕන. ඔබට ගැටෙනකොට ඇහැට රූපයක් දකින්නකොට යකා එනවා. පරණ ටික එනවා. උපන්න කුසල්. එතනදී උපන්න කුසල් දුරු කරන්න ඕන. නූපන්න කුසල් නූපදවා ඉන්න ඕනේ ඇහි. නමුත් ඔබ පුරුදුනේ උපන්න කුසල් නූපන්න කුසල් උපන්න කුසල් වැඩි දියුණු වෙන උපදිනකොට උපන්න කුසල් උපදිනවා. තව උපන්න කුසල් වැඩි දියුණු කරනවා. නූපන්න කුසල් උපදවනවා. ඒ කියන්නේ ආපු තරහෙන් පාවිච්චි කරන්න ගියාම අනාගතයට උපදින තරහ තියෙනවා. එතකොට ඔබ පවත්නවා. ඔබ මේ මොහොතේ නිවීම වහනවා. සසර හදනවා. එතකොට ඔබ පටිච්චසමුපාදයේ අනුලෝමේ යනවා. දැන් එතන නිරෝධයයි දකින්න ඕන. මේ විදිහටම අනිත්ත තියෙනවා දැන්. තව එකක් විතර කියලා අදාළ දැනට මම එන්නම්. ඔය හැට කතා කළේ. නමුත් මේ දොරවල් හයේම ඉන්ද්‍රිය භාවනාව. ආයෙත් අර වගේම සෝතේන සද්දං සුත්වා කනට සද්දයක් ඇහුණාම ඒකට අදාළව ඔබ එකතු කරගත්තා වූ අදහස් ටික හිත ඇතුළේ තිබිලා උප්පජ්ජති මනාපං උප්පජ්ජ අමනාපං උප්පජ්ජ මනාප මනාපං. තුන් දෙනෙකුට තුන් විදියක්. එක්කෙනෙක් නිසා තුන් දෙනෙකුට තුන් විදියක්. එනිසා ඒක තමන්ගේ හිතේ හදාගත්ත දෙයක්. ඒකෙන් මේ දුකටපත් වෙන්නේ කියන එක තේරුම් ගන්නනේ මේ කරුණු පැහැදිලි කරන්න තමයි ලෝකෙ නෙමෙයි ඔබ දුකටපත් කරන්නේ කියලා හදාගත්ත කාරණේ. නමුත් ධර්ම ශ්‍රවණය කරලා සාන්ත සුවේ උපේක්ෂාව ඉවැටලා තියුණා නම් ඔහු මේ කොක්ක දාගන්න එකට කැමති වෙන්නේ නැහැ. සාන්ත සුවයට ප්‍රිය කරනවා. එහෙනම් මේ කොක්ක දාගන්න එක අතහරින්න ඕන සාන්ත සුවයටපත් වෙන්න.
එහෙනම් සෝයවං පජානාති ඔහු මෙහෙම හිතෙනවා. මට මේ කන නිසා ශබ්දේ නිසා මනාපයක් අමනාපයක් මනාපපනය උපදුනා. ඒතං සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං. ඒක ඒ හේතුන්ගේ ඵලය ඒ හේතුන්ගේ රළු දෙය ඒක ඒ හේතුන්ගේ ප්‍රත්‍ය පටිච්ච සමුප්පන්නං. මේකයි මම කියන්නේ පෘථග්ජන පුද්ගලයා පටිච්චසමුප්පාදයේ ඔස්සේ යනවා නිරෝධය දකින්නේ නැහැ පවත්තනවා. බුදුරජාණන් වහන්සේ මේක පටිච්චසමුප්පාදයේ වශයෙන් දේශනා කළා ඔබ දුකින් මිදෙන්න නම් නිරෝධය දකින්න එතන ඉවර කරන්න කියලා. එතන ඉවර කරන්න. ඔය පුද්ගලයෙකුට මේ අරමුණක් හමාර වීමත් සමග අරමුණ තව අරමුණක් ආවේ නැත්නම් මේ හමාර වෙනකොට සාන්ත සුවයක් තියෙන බව. ඒක හිතේ හදාගත්ත අරමුණක් ආයතනයක් නොවන බව. මේක තමයි උපේක්ෂාව බව. මේක තමයි සෝවාන් ආදී මාර්ගපිළිවෙලින් හම්බෙන නිවන බව. මේක තමයි බුදුන් වහන්සේ හොයාගත්ත ධර්මයේ බව තේරුණොත්. ලෝභයේ දේශේ මොහේ සරණින් ගිනි අවුලවා ගන්නවට වඩා ධර්මයේ සරණින් ලෝභයේ දේශේ මොහේ නිවා ගන්නට ඔහු කැමති වෙනවා. මොකද ලෝභක්කේ දේශක්කේ මොහක්කේ නිවනට පැමිණෙන්න ඕන නම් මේවා ෂේ කරන්න ඕනනේ. ෂේ වෙන්න නම් පවත්තලා බෑ. ඊතා ඉක්මනින් සංසිඳවන්න වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දේ තමයි මෙන්න මේ මොහොත නිරෝධය දකින්න එක. නිරෝධය කියන්නේ ඉවර කරන එක. සිද්ධිය. මේ විදිහට මේක කනට නාසයට දිවට කයට මනසට ඕන එකකට හරි. පවටත් හරි පිනටත් හරි ධානයටත් හරි ඔබ ධානය පැත්තට යන්න එපා. පවේදී පවට ඉඩ දෙන්නේ නැතුවම අමනාපය උපදින්න පුළුවන්. පිනේදී පිනට බාධා කළොත් අමනාපය උපදින්න පුළුවන්. එහෙමනේ. බාධා කරනවා කියන එකේ තේරුම. එතකොට මේ අපේ කය නොසන්සුන් වුණා නෙමෙයි සිතවිලි වලට ක්ලේශ වසඟ වීම තුළ අපි සංකත ධර්මයකටපත් වුණා. රළු තැනකටපත් වුණා. පිස්සුවකටපත් වුණා. පෘථග්ජන භාවයකටපත් වුණා. අපට නිවිලා ඉන්න තියෙන තැන වෙනුවට අපි ඇවුලුණ තැනක් ආත්ම කොට ගත්තා. දැන් මෙන්න මේ වර්තමාන අරමුණ තුළ සිදුවෙන සිද්ධිය තමයි මා අර වසර 40කට පෙර කියවපු ගාථාවේ තියෙන්නේ. පොත් දෙක දෙපැත්තෙන් තබාගෙන පාලි හදාරමින් සිංහල හදාරමින් ගලපමින් බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය දැකලා නිරෝධය දැකලා බුදු වුණා කියන එක අර්ථ ගන්නවන්නේ කොහොමද කියලා අපි හොයනවා තනියම. අන්න එතකොට පටිච්ච සමුප්පාදය ඇහැ තුළ ඇරුණාම ජීවිත තුනක් තුළ නෙවෙයි කියන එක අපට තේරෙනවා. ඒ ජීවිත තුනක් තුළ පටිච්චසමුප්පාද විවරණය කරේ ළමයින්ට උගන්වන්න වචන පෙළි 12ක් විවෘත කළා විතරයි. වචන වල සිංහල අර්ථයක් විතරයි. එයාට මේ පටිච්ච සමුප්පාද කියන වචනේවත් තේරිලා තිබුණා නම් ඔහොම ගලපන්නේ නැහැ ඕක. ගැටීම නිසා එක්වර හට ගන්නානේ ඇහැ තුළ කන තුළ නාසය තුළ මේ තියෙන්නේ පටිච්ච සමුප්පන්නන් කියන. ස්කන්ධ පංචකය තුළ ලෝභය ද්වේෂය මොහය හට ගන්න හැටි. දැන් තථාගතයන් වහන්සේ විශිෂ්ට හොයා ගැනීම මේ පැවැත්ම නෙවෙයි. මෙතනින්ම මේ සසර කඩන්න පුළුවන්. ආගම් ભેදයකින් තොරව ලෝකේ ඉන්න ඕනෑම පුද්ගලයෙක් ගාව මේක තමයි සිදු වෙන්නේ. ඔවුන් දැනගත්තේ නැති වුණාට. මේ පටිච්චසමුප්පාදේ අනුලෝමේ යනවා වුන්. පව තුළ පින තුළ ධානය තුළ ඇස තුළ කන තුළ නාසය තුළ සසරක් හදමින් සසරක් හදනවා යන්න හේතු තියෙනවා. ඔවුන්ට නිරෝධය හමු වෙන්නේ නැහැ. අන්න මේ වර්තමාන අරමුණ තුළ අතීතයයි වර්තමාන අරමුණ තුළ වර්තමානයයි වර්තමාන අරමුණ තුළ අනාගතයට හේතු තැවීමයි තුනම අසුරු ගසන සැනකින් සිද්ධ වෙනවා. ඒක පෘථග්ජනයාට තේරෙන්නේ නැති තාක්කල් ඒක තුලින් ඔහුට නිරෝධය දකින්න බෑ.
අන්න මේක තේරුම් ගත්ත පුද්ගලයාට දැන් සිහිය පාවිච්චි කරලා මේ අතීතයෙන් ඇවිදින් වර්තමානයේ විඳ අනාගතයට තැබීම වෙනුවට අනාගතයට නොතිය අවසන් කිරීම කරන්න පුළුවන් වෙනවා. අනාගතයට තබා අවසන් කිරීම අවශේෂ නිරෝධයයි අනාගතයට නොතබා අවසන් කිරීම නිරවශේෂ නිරෝධය හෙවත් පටිච්චසමුප්පාදයේ නිරෝධය දැකීමයි. බුදුන් වෙත යන්න ඕන නම් නිරෝධ දකින්න ඕන. එහෙනම් අපි ඒක අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච කියන මේ තුන වර්තමාන අරමුණ තුළ හොයන්න. ස්කන්ධ පහ තුළ හොයන්න. අතීත කියන්නේ ඉස්සර ජීවිතය කියලා ගන්න නැතුව. වර්තමාන හේතු තැබුවොත් අනාගත ඵල. හොඳයි හේතු නොතැබුවොත්. හේතු තැබුවොත් කියනවා අවිද්‍යා සංකාර. ජාති ජරා මරණ. නොතැබුවොත් කියනවා විද්‍යාව මුක්ති. තබන තැනමයි නොතබන තැන බවට පත් කරන්න උත්සාහයේ වීරිය දරන්න ඕන. සසරෙන් මිදෙන්න ලොකු උත්සාහයක් ඕන කියන්නේ ඒකනේ. දැන් කොහොමද මේක ගලපන්නේ? මේක ගලපන්නේ මෙහෙමයි. ඔබ ළමා කාලයේ සිට මේ ඇස කන නාසය දිවකය ආශ්‍රයෙන් පාවිච්චි කරලා ඒවා සම්බන්ධයෙන් කැමැත්තක් අකමැත්තක් චිත්තාභ්‍යන්තරයට තියාන තියෙනවා. හතුරා මිතුරා හොඳ දේ කැමති දේ නරක දේ. ඔක දැන් විඳලයි තැබුවේ. දැන් අරමුණ විඳලා අමනාප වුණා නම් හොඳ වැඩක් කරන්නම් කියලා ඉස්සරහට තිබ්බා. දැන් මනාප වුණා නම් අනේ නැවත විඳින්න නැත්නම් කියලා ඉස්සරහට තිබුවා. ඒක අපට හොරෙන් හොඳ වැඩක් කරන්නම්කෝ කියන අදහසකින් ඉදිරියට තැබීම සිදු වෙනවා. අද ඉදිරියට තබන දේ හෙට එළි වෙනකොට ඉදිරිය නෙමෙයි අතීතය. දැන් ඔහු දකින්නකොට එන්නේ ඉදිරියෙන් නෙමෙයි අතීතයෙන් මතකෙට එන්නේ. එසා වර්තමාන අරමුණ තුළ ඉදිරියට තබන හේතු ටික හෙට දවසේ හෝ ඊළඟ දවසේ ඇහැට ගැටෙනකොට අතීතයෙන් එනවා. වර්තමාන තරහකාරයා දකිනකොට ඉස්සර වෙච්ච තරහ උපදින එකට තමයි අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා කියන්නේ. ඔක ඊයේ තරහ වුණේ ඒ මොහොතේ. නමුත් ඒක අද එන්නේ තියපු නිසා. අන්න එහෙම සසරේ පස්සේ ගන්න තියෙනවා ඔබ. ඒ නිසා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මෙන්න මේ ගහට කොටනකොට කිරියනවා වගේ අර අතීත උපන් අකුසල් මතුවෙන එකට කියනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන අතීතේ. නමුත් ඒක විදර්ශනා කළත් නැතත් දේවදත්තටත් අපායේ ඉන්න ඕන කෙනෙකුටත් ඒක ඇවිදින් ඉවර වෙනවා. විපාක විඳලා ඉවර වෙනවා. දැන් ඔබට මොකද වෙන්නේ? දැන් මේ එනකොට ඇහෙන් නම් චක්කු විඥාන, කනෙන් නම් සෝත විඥාන, නාසයෙන් නම් ගාන විඥාන, දිවෙන් නම් જીවහා විඥාන, කයෙන් ඕන විඥාන හයෙන් එකක්. විඥාන කියන්නේ එකයි හයෙන් එකක්. විඥාණයට ඇහෙන් නම් රූප රූපේ, කනෙන් නම් ශබ්ද රූපේ, නාසයෙන් නම් ගන්ධ රූපේ, නාම රූප. අයෙන් ආයතන හයෙන් එකට. සලආයතන කියන එක හයටමනේ හයෙන් එකට. ස්පර්ශ වෙනවා. බාහිර තිබිලා නාම රූපය. ඒ නිසා ඔබේ හිතේ ඒ අදාළ අන්දකාර වේදනාවක් හට ගන්නවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ ඕන එකක් තුළ. ඔබට උපේක්ෂාවට එන්න තේරෙන්නේ නැහැ. ඔබ මේක මමත්වෙන් බාර ගන්නවා. සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං දන්නේ නැහැ. හේතුඵල වශයෙන් දන්නේ නැහැ. මමත්වෙන් ගන්නවා. දැන් ඔබට හොරෙන් මේ අරමුණ නැසෙන්න ඉස්සර වෙලා මේ වේදනාවට ඇහි නම් රූප වේදනාව, කනේ නම් ශබ්ද වේදනාව, පිනේ නම් පුණ්‍ය වේදනාව, පවේ නම් පාප වේදනාව ඕන එකක් විඳීම. වේදනාවට ඇලෙනවා වේදනා තණ්හා. ඇහි නම් රූප තණ්හා, කනේ නම් ශබ්ද තණ්හා, සිතේ නම් ධම්ම තණ්හා. තණ්හා වුණොත් දැඩිව ගන්නවා උපාදාන. උපාදාන වුණොත් හේතු ඉතුරු වෙනවා භව. අන්න දැන් සසර හදන හැටි. මේ තමයි පමාද විහාරී. මේ තමයි නිරෝධය දකින්න නැතුව සතර හදන හැටි. මේ ඇහැ තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ මෙන්න මේ මුලාවට කියනවා තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරා. දැන් නෙවෙයි දෙක උනේ. එනිසා මම දකිනවා පටිච්චසමුප්පාදයේ අවිද්‍යා සංකාරා ඉස්සර ජීවිතේ නෙවෙයි තවතින අරමුණේ මුලාවීම තුළ දැන්.
දැන් නිසා තමයි ඒක හදන්න පුළුවන්කමක් තියෙන. අතීතේ කවදාවත් හදන්න බෑ. ඔය අංග 12 පටිච්චසමුප්පාදයේ අතීතයට විශ්ව කරන කට්ටියට ගොඩ එන්න බැරි කාටවත් ඒකයි. ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන් ප්‍රතිපදාවක් වශයෙන් ගන්න බෑ. නමුත් ත්‍රිපිටකය තුළ මාර්ගය තියෙනවා ගලප ගන්න උත්සාහවන්ත වුණේ නැති එක තියෙන්නේ. ඒ නිසා අපට මෙතන ඉන්නට මේ ජීවිතය ගත කරන්නට ප්‍රත්‍යපහසුව අනිකුත් උදව් උපකාර විහාරාරාම හදාදී උදව් කරපු අය ලොකු පුණ්‍ය කර්මයක් කරලා තියෙන්නේ. සද්ධර්මයේ විවෘත කිරීම සඳහා අපට කාලය දීලා තියෙනවා නිදහසේ වැඩ කරන්න. පන්දල හදන්නේ කොහොමද? රස්සාවක් කරන්නේ කොහොමද? සල්ලි හොයාගන්නේ කොහොමද? පරිවිනාධිපති කෙනෙක් වෙන්නේ කොහොමද? මහා ආචාර්යවරයෙක්. ওই මොකක්වත් පිළිබඳ අපිට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අනුයෝජක වෙන්නේ කොහොමද? සමානුයෝජකව පහුගිය දවස්වල ජොබ් එකක් තිබුණේ. ඔය වාසෙට සූත්‍රයේ හොයලා බලන්නකෝ පුද්ගලයා වර්ග කරලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට තේරුම් ගන්න පුළුවන් Taman කවුද කියලා. දැන් මේ මොහොත අන්න දැන් තමයි කෙනෙකුට ආර්ය පුද්ගලෙක් බවට පත් වෙලා මෙන්න මේ උපේක්ෂාවට පත් වෙන්න කරන්න ඕන දේ පෙන්වන්නේ. ඇහේදී කනේදී නාසයේදී දිවේදී කයේදී ඕන එකකදී අර වේදනාපච්චය තණ්හා කියන තස්සායව තණ්හාය රූප තණ්හාව ශබ්ද තණ්හාව ගන්ධ තණ්හාව රස තණ්හාව පොට්ටබ්බ තණ්හාව ධම්ම තණ්හාව ඕන එක. උපාදාන භවෙන්ට නොදී අල්ලා නොගන්නේ නම් එහෙනම් අතීත හේතු නිසා වර්තමාන ඵල වලින් අවසන් වන වර්තමාන හේතු නොතබා තණ්හා උපාදාන භව වීමම අවිද්‍යා සංඛාරා මේ පහ වර්තමාන හේතු පහ. මේ තුනක් නැති වෙනකොට අවිද්‍යා සංඛාර වෙනකොට විද්‍යා විමුක්තිය හම්බ වෙන්නේ. පහක් දාන්න දෙයක් නැහැ. තණ්හා උපාදාන භවමයි අවිද්‍යා සංඛාර කියන්නේ. තණ්හා නැත්තම් උපාදාන නැහැ. උපාදාන නැත්තම් භව නැහැ. දැන් ඒ අරමුණේ විද්‍යා විමුක්තිය. දැන් බුදුන් වෙත ගියේ. දැන් උපේක්ෂාවට ගියේ. මේ නිරෝධය දකින්න හැටි. අන්න මේ නිරෝධය දැකීම සෝවාන් වීමේදී ආරම්භ වෙනවා රහත් වෙනකොට ඉවර වෙනවා. එතකන් තමයි ආර්ය මාර්ගය තියෙන්නේ. බුදුන් වෙත යනවා. ඒ නිසා ඔබට ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ පටිච්චසමුප්පාදයේ අනුලෝමයේ දැක ගන්න පුළුවන් නම් උත්සාහයෙන් වීරියෙන් යුක්තව අනාගතයක් නොතබා මේ උපේක්ෂාවට පත් වෙමින් මේ අනාගත හේතු නොතබා අවසන් කරන්න පුළුවන් නම් ඔබ දකින්නේ මොකද්ද? අවශේෂ නිරෝධයේද නිර්වශේෂ නිරෝධයේද? පටිච්චසමුප්පාදය දැකලා නිරෝධය දැකලා බුදු වුණේ. ඔබටත් නිරෝධය දකින්න පුළුවන්. අර තණ්හා උපාදාන භව කළොත් අවශේෂ නිරෝධය. එහෙනම් සතර හදන පාර. පවතුල පිනතුල ධානයතුල සතර හදන පාරේ තමයි පෘථග්ජනයා ඉන්නේ. ඒක කිරීම මේකට කියනවා නොකිරීම. ඒ කියන්නේ අවේ රේණච සම්මන්ති අක්කෝ දේන ජුනේකෝදන් කියලා නොකිරීම කියලා පෙන්වන්නේ. තණ්හා උපාදාන භවීම කිරීමයි ඒ නොකිරීම භාවනාවයි. දැන් මේ ස්කන්ධ පංචකේ උපාදානය කරගන්න නැත්නම් ඉතුරු නැතුව අවසන් වෙන්න වෙනවා. ඒකට කියනවා පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියලා වෙන දහම් පෙළකින්. අපි මෙතන කරන්නේ මේක පටිච්චසමුප්පාදයේ නිරෝධය දකින්න එක. දැන් නිරෝධයේ අවශේෂ වෙනකොට නිර්වශේෂ වෙනකොට හතරක් නෑ ඒක නිසා. දැන් වැටෙන් නිරෝධ වෙනකොටම හම්බ වෙන්නේ නිරෝධ වීම මාර්ගය හම්බ වෙනවා ඵලයක්. ඒ ධර්මයේ වෙත යනවා. ඒ ධර්මයේ වෙත යන්න නම් මේක නිරෝධ කරන්නම ඕනේ. නැත්නම් නිරෝධ නොකර ධර්මයට යන්න බෑ. එහෙනම් කය, ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය ඊතා ඉක්මනින් වර්තමානයේ ශේ කිරීම අපි පෙන්වන්නේ. ඒ ශේ කිරීම නොකර ඉඳීම අතහැරීමට වඩා අර අනාගත ඵලයක් නොතබා අවසන් කිරීම. ඔන්න ආපහු යන්න පටන් ගත්තා. පටිසෝතගාමියා කියලා කියනවා. මේවා වර්තමාන සමාජය තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාය තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට යා යුතුයි. අනුගමනය කරන්න Tamanට මේ ලෝභයේ දේශේ මොහේ කැහිල්ල දැවිල්ල වෙනුවට ඉතා සංසුන්ව ඉන්න පුළුවන් තැනක් හමු වෙයි. ලංකාවේ සිංහලෙන් මුද්‍රණය කරලා තිබෙනා වචාච්ඡා හිමියන්ගේ පොතක තියෙනවා සිත තුළ ඇති නිර්වාණය කියලා.
ඔබ හොයාගන්න. ඔබේ නිදානය විවර කරගන්න. විසෙන් ධර්මයේදී ප්‍රධාන කරන්නේ ඔබේ නිදානය විවර කරගන්න කියලා. නිදානේ සාමාන්‍යයෙන් වහලානේ තියෙන්නේ. නිදාන වස්තු කියනවා වහලා තියෙන්නේ. විවෘත කරගත්තාම පාවිච්චි කරන්න පුළුවන්. මිනිසුන්ට ලබාගත් ජීවිතේ මොනතරම් සැනසෙල්ලකින් දැවිලි තැවිලිතු ඉන්න පුළුවන්ද මේ ධර්මයේ සරණින්? දැන් ධර්මයේ සරණ කොටගෙන ජීවත් වෙන්නේ. කවදා හරි දවසක ඔබ කිව්ව ධම්මං සරණං ගච්ඡාමි කී අර්ථය මෙන්න මෙතන දක්වා ඔබ ගැඹුරු කරගන්න. ආර්ය පුද්ගලයා ධර්මයේ සරණ කොට ජීවත් වෙන්නේ. ඔහු ධර්මයේ සරණට ළඟා වෙනවා ටික ටික. අනිත් අය ධම්මං සරණං ගච්ඡාමි කියනු ඇරුණාම ඔය ආර්ය සත්‍ය ධර්මයේ සරණට එන්න බෑ වොන්ට. ඒක වෙනස් ඉගෙන ගන්න. තේරුම් ගන්න. අනුගමනය කරන්න කල්පනා කරන්න. නිසා ඒක අන්නර ධර්මයේ දියුණක් කොටගෙන වාසය කරන්න ධර්මයේ සරණ යන්න කාගේවත් සරණ යන්න එපා කියලා වදාළේ ධර්මයේ කීවේ සූත්‍ර දේශනාවලට පාළි වලට නෙමෙයි නිවනට. ඒ සූත්‍ර දේශනාවලින් පෙන්වන්නේ සඳහා ඉලක්කේ නැත්තම් පාර ඊතලයේ මාර්ගය. මාර්ගය ගන්න ඵලය ඉබේම හමු වෙනවා. එහෙනම් ඔබට පටිච්ච සමුප්පාදයේ ඇසතුල කනතුල තේරී නිරෝධය දකින්නට අවශ්‍ය නුවණ පහල කරගන්නට මේ කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. පුණ්‍යානුමෝදනාවේ මෙසේ සඳහන් වෙනවා පටිච්චසමුප්පාදයේ පිළිබඳ ධර්ම දේශනාවක්. පටිච්චසමුප්පාදයට වඩා නිරෝධය දැකීම පිළිබඳ තමයි මම කරුණු පැහැදිලි කළේ. ඒක වෙනදා කියනකට වඩා වෙනස් මාර්ගයකින් අරන් එන්න උත්සාහ කළා මම. මොකද ඒක එකම ඒකාකාරී වෙන එක වළක්වන්න. දායකත්වයේ දරා තිබෙන්නේ ලුතිනන් ජෙනරාල් නලින් අංගම්මන රණවිරුවාගේ ආදරණීය බිරිඳ වන කොළඹාට පදිංචි කාන්ති අංගම්මන මහත්මිය ඇතුළු දූ දරුවන් වන රජිත් ලහිරු එමා සහ ගැමුණු ඇතුළු මුණුබුරු මිනිබිරියන් විසින්. අරමුණු අතර මීට වසර 26කට පෙර රජාතිය වෙනුවෙන් දීපදු රණවිරු ලුතිනන් ජෙනරාල් නලින් අංගම්මන මහතාට අපිට මතක තියෙන විශේෂ නමක් දෙමව්පියන් වන MB අංගම්මන සීලා කුමාරි හාමි අංගම්මන W පාලිත W පලිපාන ධර්මාවතී කුමාරි හාමි පලිපාන දොස්තර ලකී දිසානායක සිත්‍යා දිසානායක ඇතුළු සිළුම ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර රටදැයි වෙනුවෙන් දීපදු සියලුම රණවිරුවන් ආදරයෙන් සමරමින් ඔවුන් අතර යමෙක් පින් කැමති නම් පින් අනුමෝදන් කරන ඒ ජීවිතයේ දුක් කාලිකව සංසිඳවාගෙන මතු උපදිනා භවයකදී සදහම් වටහාගෙන නිර්වාණ අවබෝධයට පත්වීමට හේතු වේවා කියලා මේ පවුලේ අය ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්ම දානමය කුසලයේ බලයෙන් දැනට වසංගත රෝගයෙන් පීඩා විඳින සියලුම ලක්වැසි වැසි ජනතාවට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනීය ලැබේවා. ප්‍රාර්ථනය හොඳයි. තම තමන් පෞද්ගලිකව නිර්ණායකයන් අනුගමනය කරලා ආරක්ෂා වෙන්න. ඒ සඳහා දැනුම ලැබේවා. ඒ සහ වීරිය ලැබේවා. ඒ සඳහා අනුගමනීය ප්‍රතිපදාවක අවශ්‍යතාවය වටහා ගනිත්වා. මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ සියලු කුසල් අනුමෝදන් වී සියලු දිනාම සසර දුක් කෙලවර කර ගනිත්වා. ඔව් ධර්ම ඥාණයෙන් ජනිත වන්නා වූ අවබෝධය දුක් කෙලවර කර ගැනීම හේතු පිණිස හේතු වේවායි කියලා මේ පෙන්වන්නේ. කුසල් කියන්නේ පින් නෙමෙයි. එතකොට අකුසලයෙන් වෙන්නීමේ කුසලයට. ධර්ම දානය සඳහා මූල්‍ය දායකත්වය දරා ධර්ම දේශනා කරවාගෙන ධර්ම දානයෙන් සහ ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසන් මත පිහිටා වසර 26කට මත්තෙන් රට ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජා කළා වූ ලුතිනන් ජෙනරාල් නලින් අංගම්මන මහතා ඇතුළු ඔවුන්ගේ පරම්පරාවල පරලොසිපත් සියලු ඥාතීන්ට උපහාරයක් වේවා. මේ රණවිරුවන් කරන මෙහෙවර නිසා අපි අද නිදහසේ ඉන්නවා. ඔවුන් ජීවිතේ පූජා කරලා අපට ජීවිතේ දීලා තියෙනවා. ඒ අපිට සදාකල්හි අමතක නොකළ යුතුයි. නමුත් මේ රට දැවෙනුවෙන් දීපදීමේදී හෝ පරලෝකීය ගමනේදී පින් බලාපොරොත්තු වෙනක උත්පත්තියක් ලබා ගත්තේ නම් තවදුරටත් අනුමෝදන් කරන්නා වූ පින් අවශ්‍ය නම් අනුමෝදන් කරන ජීවිතයේ සැපවත් කරගනිත්වා. ඒ බවෙන් චුත වෙන අවස්ථාවකදී හැම දිනාටම මිනිසත් බව ලැබී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලැබී ත්‍රිලක්ෂණයේ ගැඹුර වටහා ගැනීම තුළින් නිවන සැනසෙන මංපෙත් විවර කරගන්නට හේතු වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබටත් සුජීවත්ව වාසය කරන්නා වූ පවුලේ හැමටත් ධර්ම ශ්‍රවණය කළා හැමටත් මේ
පටිච්චසමුප්පාද නම් වූ ධර්ම න්‍යාය ඔබේ ඇස තුළ කන තුළ නාසයේ ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගන්නට ලැබීම තුළින් නිරෝධය දැකීම තුළින් ඔබට බුදුන් වෙත යන්නට මං පෙත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං